සර්වසාරණයි සියලු දෙනාට අපි පසුගිය අවසාන දවසේ ධම්මපදයේ සාකච්ඡා කරනකොට අපි සාකච්ඡා කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඒ පන්තියක් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරනවා පාරිලේයක වනයේ. එහෙම වැඩම කළාම භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසටම ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒ සියලුම දෙනා මාර්ගඵල ලාභී බවට පත් වෙනවා. ඉන් පස්සේ භාග්‍යවතුන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. මේ ආරාධනාව පිළි අරගෙන භාග්‍යවතුන් වහන්සේ වඩින්නට සූදානම් වෙනකොට පාලිලේයක හස්තියා විසින් බුදුරජාණන් වහන්සේගේ මඟ හරස් කරනවා. එහෙම හරස් කළා මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේට දානමය පුණ්‍ය කර්මයක් සිදු කරගන්නවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැවත වැඩම කරන්නට සූදානම් වෙනවා. මේ මොහොතේ පාලිලේයක හස්ති රාජා භාග්‍යවතුන් වහන්සේව වළක්වනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ ගමන අකණ්ඩව වැඩම කරනවා. ඒ අවස්ථාවේ පාලිලේයක හස්ති රාජයාගේ හදවත ඇලිලා මිය ගිහිල්ලා පාලිලේයක දේව පුත්‍රයා කියන නාමයෙන්ම දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබෙනවා. ඉතින් මේ කරුණ තමයි අපි ගිය සතියේ සාකච්ඡාවට ලක් කළේ. අද ඉදිරියට අපි පරිවර්තනය කරගෙන යමු. සත්තාපි අනුපුබ්බේන ජේතවනං අගමාසි කෝසම්බකා බික්ඛු සත්තාකිර සාවත්තින් ආගතෝති සුත්වා සත්තාරං කමාපේතුං තත්ත අගමංසු කෝසල රාජා තේකිර කොසම්බකා බණ්ඩනකාරකා බික්ඛු ආගච්ඡන්ති තී සුත්වා සත්තාරං උපසංකමිත්වා අහම් බන්තේ තේසං මම විජිතා පවිසිතුං නදස්සාමීති ආහ. මහරජ සීලවන්තා තේ බික්ඛු කේවලං අඤ්ඤමඤ්ඤං විවාදේන මම වචනං න ගන්හිංසු ඉදානි මං කමාපේතුං ආගච්ඡන්තු මහරජාති අනාථපිණ්ඩිකෝපි අහං තේසං විහාරං පවිසිතුං න දස්සාමීති වත්වා තතේව භගවතා පටික්කතෝ තුන්හි අහෝසි සාවත්‍යං අනුප්පත්තානං පන තේසං භගවා ඒකමන්තේ විවිත්තං කරාපෙත්වා සේනාසනං දාපේසි අඤ්ඤේ බික්කුත් තේහි සද්දින් නේව ඒකතෝ නිසීදಂತಿ න තිට්ඨಂತಿ ආගතා සත්තාරං උච්ඡanti කතමේ තේ බන්තේ බණ්ඩනාකාරකා කොසම්බකා භික්ෂූති සත්තා ඒතේති දස්සේති තේ ඒතේච ඒතේ කිරාති ආගතාහි අංගුලියා දස්සිමානා ලජ්ජාය සීසං උක්කිපින්තුං අසක්කොන්තා භගවතෝ පාදමූලේ නිප්පජ්ජිත්වා භගවන්තං කමාපේසුං සත්තා බාරියං වෝ භික්කවේ කත්තං තුම්මේ නාම මාදිස්සස්ස බුද්දස්ස සන්තිකේ පබ්බජිත්වා එතන මයි කියලා තියෙන මේකෙන් මයි සාමග්ගින් කරොන්තේ මම වචනං න කරිත්ත පුරාණක පණ්ඩිතාපි වජ්ජපත්තානං මාතුපිතුන්නං ඔවාදං සුත්වා තේසු ජීවිතා චොරෝප්‍ය මානේසූපි තං අනතික්කමිත්වා පච්චා දීසු රට්ටේසු රජ්ජං කාරින්සූති වත්වා පුනදේව කෝසම්බික ජාතකං කතෙත්වා එවං භික්කවේ දීගාව කුමාරෝ මාතා පිතූසි ජීවිතා චොරෝපිය මානේසූපි තේසං ඕවාදං
අනතික්කමිත්වා පච්චා බ්‍රහ්මදත්තස්ස දීතරං ලබිත්වා දීසු කාසී කෝසල රට්ටේසු රජ්ජං කරේසි තුම්හෙහි පන මම වචනං අකරොන්තේහි බාරියං කතන්ති වත්වා ඉමං ගාතං ආහ පරේචේන අපි ඒ ටික පරිවර්තනය කරගෙන ඉමු. ගාථාව හැමීට පස්සේ කියමු. සත්තාපි අනුපුබ්බේන ජේතවනං අගමාසි ශාස්ත්‍රුන් වහන්සේද අනුපිළිවෙලින් ජේතවනාරාමයට අගමාසි වැඩම කළසේක. කොසම්බකා බික්කු සත්තාසික්කිර සාවත්තින් ආගතෝති සුත්වා සත්තාරං කමාපේතුන් තත්ත අගමංසු. කොසම්බ නුවර භික්ෂූන් වහන්සේලා සත්තාකිර සාවත්තින් ආගතෝති ශාස්ත්‍රූන් වහන්සේ සවැත් නුවරට පැමිණියේ යයි අසා සුත්වා. එතකොට මෙහෙම සත්තා ශාස්ත්‍රූන් වහන්සේ සාවත්තින් ආගතෝ කිර සවැත් නුවරට වැඩම කරන ලද්දේ යයි වැඩම කරන ලද්දේලු මෙතන කිර කියන නිපාතෙන් ඇත්තට මේ සුත්වා කියන පදයට එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒ අය දැකලා නෙවෙයි මේ යන්නේ වෙන අයගෙන් අහලා දැනගෙන. එතකොට ඒ වගේ අර වෙන කෙනෙක්ගෙන් අපි යමක් අහලා දැනගන්නවා කියන අවස්ථාවක ඒ අසා දැනගැනීම ප්‍රකට කරන්නට හුඟක් වෙලාවට මේ කිර කියන නිපාතේ යොදනවා. එතකොට අර අපිට සාමාන්‍ය සිංහලෙන් ඒක පුරුදු ලූ කියන අකුර දාලානේ ශාස්ත්‍රඥ වහන්සේ සවැත් නුවරට වැඩම කළාලු කියලා වගේ අර්ථයකින් අපි කියවන්නේ සිංහලට. ඉතින් මෙතන ඒ අර්ථයකින්ම තමයි යන්නේ. ඒ කියන්නේ මේ අය අහලා යන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන නෙවෙයි. ඒකයි මෙතන මේ කිර කියන නිපාතේ අපට අඟවන්නේ. සත්තා සාවත්තින් ආගතෝති කිර සුත්වා. එන ශාස්ත්‍රඥ වහන්සේ සාවස්තියට පැමිණියේ ලූ යයි අසා සත්තාරං කමාපේතුන් තත්ත අගමංසු. ශාස්ත්‍රඥ වහන්සේ කමා කරවා ගැනීමට තත්ත එහි අගමංසු ගියහ. කෝසල රාජා තේ කිර කොසම්බකා බණ්ඩනකාරකා බික්කු ආගච්ඡන්ති සුත්වා සත්තාරං උපසංකමිත්වා අහං බන්තේ තේසං මම විජිතං පවිසිතුං න දස්සාමීති ආහ. කොසල් රජතුමා පදයෙන් පදේ පරිවර්තනය කරන්නේ කෝසල රාජා කොසල් රජතුමා. කොසල් රාජා කොසල් රජු තේ කිර තේන කියන්නේ ඒ කිර කියන එක එතන ස්වාමීන් වහන්සේ නේද තේරුමක්. නැත්නම් තේ කියන්නේ ඒ නෑ එතනත් අර කිර කියන පදේ එතනත් හොඳට බලන්න එතනත් අර කලින් කිව්ව අර්ථයමනේ. එතකොට මෙතන මොකද මෙතන කෝසල රාජා සුත්වා. එතකොට කොසල් රජු අසා. ඒ කියන්නේ එයා කොසල් රජුවත් මේ දැකලා නෙවෙයි. මේ අරාය එනවා කියලා කාගෙන් හරි අහලා. එතකොට මෙතනත් මේ කිර කියන පදේ ඒ වෙනයි ඔව් ආගච්ඡanti කිර. ඔව් කියන විදිහට ඒ කියන්නේ වෙන අයගෙන් අහනවා මෙහෙම එනවා කියලා කියනවා. එනවලු වගේ අර්ථයකින් තමයි එතනක් කියවෙන්නේ. එහෙම තමයි. කෝසල රාජා කොසල් රජු තේ ඒ කොසම්බකා බණ්ඩනකාරකා බික්කු කොසඹා නුවර කලහකාරී භික්ෂූන් ආගච්ඡන්ති කිර පැමිණෙනවා ලූ යයි සුත්වා අසා සත්තාරං උපසංකමිත්වා ශාස්ත්‍රූන් වහන්සේ වෙත එළඹ අහං බන්තේ ස්වාමීනි අහං මම තේසං ඔවුනට මම විජිතං මාගේ රාජ්‍යයට නැත්නම් විජිතයට පිවිසීමට න දස්සාමීති නොදෙන්නෙමි යයි ආහ කීවේය. මහරජ සීලවන්තා තේ බික්කු
කේවලං අඤ්ඤමඤ්ඤං විවාදේන මම වචනං න ගන්හිසු. මහරජ තේ බික්කු ඒ භික්ෂූන් වහන්සේලා සීලවන්තා සිල්වන්තයෝ හෝති වෙයි. හෝති කියලා දාලා හොන්ති සිල්වන්තයෝ වෙති. සීලවන්තයෝ වෙති. සීලවන්තයෝ වෙති. හොන්ති. කේවලං හුදෙක් අඤ්ඤමඤ්ඤං එකිනෙකා අතර විවාදය කරන කොටගෙන මම වචන මාගේ වචන මාගේ කීම කියන්නේ මාගේ අවවාදය කියන අර්ථය තමයි මෙතන යන්නේ. මාගේ කීම මාගේ අවවාදය නගන්හිංසු නොගත්තහ කියන ගණනකට නොගත්ත එහෙම නැත්නම් පිළි නොගත්ත කියලා කියන්නත් පුළුවන්. කේවලං කියන එක තේරෙන්නේ? කේවලං කියන්නේ හුදෙක්ම. ඒ කියන්නේ ටිකක් ඔව් මම පහුගිය එකක් අහන්න දන්නේ අර සීලවන්තා කිව්වම සීලවන්තය කියලා නතර කරොත් වැරදිද? හොන්ති කියලා යොදන්න ඕනද අපි? සීලවන්තා කියලා නතර කරොත් සීලවන්තයෝය කියලා අර්ථ දෙන්න ඕනේ. එතකොට මෙහෙම ඒතේ භික්ඛු සීලවන්තා මේ භික්ෂු සීලවන්තයෝය කියලා එතනින් නතර කරන්න ඕනේ. එතකොට ඒ වාක්‍යයට අවසාන ක්‍රියාවක් නැහැ. එතකොට ඒ අවසාන ක්‍රියාවක් විදිහට එතන ක්‍රියාත්මක වෙන්නේ මේ සීලවන්තා කියන පදය. එතකොට අපි එතෙන් ක්‍රියාපදයක් දානවා. හොන්ති කියන ක්‍රියාපදය. එහෙම දාලා කියනකොට ඒතේ භික්ඛු සීලවන්තා හොන්ති. ඒ භික්ෂූහු සීලවන්තයෝ වෙත්. නැත්නම් සීලවන්තයෝ වෙති කියලා අපි අවසාන ක්‍රියාවක් සමගම කියනකොට අන්න ඒ විදිහට අර්ථ දෙනවා. මේ ක්‍රම දෙකටම කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙමයි. ඉදානි මං කමාපේතුං ආගච්ඡන්තු මහරජාති. ඉදානි දැන් මං මගෙන් නැත්නම් මාව කමාපේතුං සමා කරවා ගැනීමට ආගච්ඡන්ති පැමිණෙති. මහරජාති ආගච්ඡන්තු මහරජාණනි පැමිණේවා. පැමිණෙන ඉඩ දෙන්න කියන වගදසන්නේ. ඔව් එතන අර සාමාන්‍ය අපේ ව්‍යවහාරයෙන් වගේ කිව්වොත් අපි අර දෙයකට වෙන්න ඉඩ දෙනවා කියන්නේ. අන්න ඔය එන්න දෙන්න කියලා කියන්නේ. ඒ වගේ අර්ථයකින් තමයි කියන්නේ. අනාථපිණ්ඩිකෝපි අහං තේසං විහාරං පවිසිතුං න දස්සා නීති වත්වා තතේව භගවතා පටික්කිත්තෝ තුන්හි අවෝසි. අනාථපිණ්ඩිකෝපි අනාථපිණ්ඩික මහා සිතානන්ද අහං මම තේසං විහාරං පවිසිතුං තේසං ඔවුනට විහාරං විහාරයට පවිසිතුම් පිවිසීමට න දස්සාමීති වත්වා නොදෙන්නෙමි යයි වත්වා පවසා තතේව භගවතා තතේව පෙර පරිදිම භගවතා භාග්‍යවතුන් වහන්සේ විසින් පටික්කිත්තෝ ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට පටිච්චිත්තෝ හුත්වා ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ වී තුන්හි අහෝසි නිශ්ශබ්දව නිහඬ විය. අහෝසි විය. අවසර ස්වාමීන් වහන්සේ තතේව කියන ස්වාමීන් තත්ත ඒව කියද ඒක කොහොමද? නෑ තථා ඒව ඒ කියන්නේ එසේම කියන අර්ථය. එතකොට එසේම කියන්නේ ඒ විදිහටම. එතකොට ඒ විදිහටම කියන එක තමයි පදයන්ගේ අර්ථය. අපිට මෙතෙන් භාවාර්ථයක් කියන්න පුළුවන් ඉස්සල්ලා ක්‍රමයටම. දැන් පෙර විදිහට මොකද්ද කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඒ අය සිල්වන්ත භික්ෂුන් වහන්සේලා. ඉතින් අර විවාදය නිසා මම කියපු දේ ගණන් ගත්තේ නැහැ. මගේ අවවාදයට කන් දුන්නේ නැහැ. ඉතින් දැන් මගෙන් සමාව ගන්න වෙනවා. ඉතින් එන්න දෙන්න කියන
එකනේ කලිනුත් කිව්වේ. ඉතින් ඒ විදිහටම මේ අනාථපිණ්ඩික සිටුවරයාටත් ඒකම කියනවා. ඒ විදිහටම වළක්වනවා. ඒ නිසා තමයි තතේව එසේම කියලා අර්ථය මෙතන කියන්නේ. ස්වාමීන් වහන්සේ පටික්ඛිතෝ කියන වචනයට ප්‍රතික්ෂේප කරන ලදුව කිව්වොත් අර්ථ වැරදිද? හරි. එහෙම. ප්‍රතික්ෂේප කරන ලදුව නැත්නම් වළක්වන ලදුව ඔය ඒ විදිහට අර්ථ කියන්න පුළුවන්. එහෙම. එතකොට ප්‍රතික්ෂේප කරනවා කියන අර්ථයෙන් ගත්තොත් එහෙම අනාථපිණ්ඩික සිටුවරයා විසින් කරන්න කියපු වැඩේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට වළක්වනවා කියන එකෙන් ගත්තොත් එහෙම ඒ අර්ථයෙන්ම ගන්න. ඒකට මම විහාරයට එන්න දෙන්නේ නැහැ කියලා කියන එක භාග්‍යවතුන් වහන්සේ වළක්වනවා. එහෙම කරන්න එපා කියලා. මොකද මේ අනාථපිණ්ඩික සිටුවරයාගේ විහාරයේදී සාවත්‍යං අනුප්පත්තානං පන තේසං භගවා ඒකමන්තේ විවිත්තං කරාපෙත්වා සේනාසනං දාපේසි. මේ සාවත්‍යං අනුප්පත්තාන සවැත් නුවරට පැමිණියා වූ. එතකොට පණ කියන නිර්වාතයේ ඉදිරියට ගන්න ඕනේ. පණ තව දුරටත් කියන අර්ථය. තව දුරටත් සාවත්‍යං භගවා භාග්‍යවතුන් වහන්සේ සාවත්‍යං අනුප්පත්තානං තේසං සවැත් නුවරට පැමිණියා වූ ඒ භික්ෂූන් වහන්සේලාට ඒකමන්තේ එක් පස්සක කියලා එක් පස්සක විවිත්තං සේනාසනං කියන්නේ විවේකී වූ සේනාසනයක් කරාපෙත්වා කරවා දුන්සේක. කරාපෙත්වා කියන්නේ කරවා දාපේසි දුන්සේක. එතකොට ඇත්තටම මෙතන කියවෙන්නේ මේ විවිත්තං කාරාපෙත්වා සේනාසනං දාපේසි කියලා. මොකද විවික්ත කියන පදේ කාරාපෙත්වා කියන පූර්ව ක්‍රියාවේ ධාතුවට කර්මයක් වෙනවා. විවිත්තං කාරාපෙත්වා කියන්නේ විවේක කොට නිදහස් කරලා. ඒ කියන්නේ වෙන අය එතන ගැවසෙන්නේ නැති විදිහට ඒක ටිකක් වෙන් කරලා. يعني කරදර බාධක මොකුත් එන්නේ නැති විදිහට ඒක ටිකක් අනිත් අයගෙන් ටිකක් වෙන් වෙන විදිහට අනිත් අයව අනිත් භික්ෂුන් වහන්සේලා එතනින් ඈඩ් කරලා සේනාසනං දාතේ සේනාසනය ලබා දුන්නා. ස්වාමීන් වහන්සේ එතකොට මේක මේ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්න කියලාද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්නා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අණ කරනවා දෙන්න කියලා. ඒකයි දාපේසි කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන අය ලවා භාග්‍යවතුන් වහන්සේ වෙන කෙනෙකුට අණ කරනවා මේ අයට එතන නිදහස් කරලා ඒ සේනාසනේ පොඩ්ඩක් නිදහස් කරලා මේ අයට ලබා දෙන්න කියලා අණ කරනවා. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ අණ මත අණ පරිදි තමයි ඒක ලබා දෙන්නේ. අඤ්ඤේ බික්ඛු තේහි සද්දින් නේව ඒකතෝ නිසීදಂತಿ න තිට්ඨಂತಿ. අඤ්ඤේ අනික් භික්ෂූන් වහන්සේලා කලහකාරී භික්ෂූන් සමග තේහි සද්දින් නේව කියනකොට සංගස ඒව ඒකතෝ න නිසීදංසි න තිට්ඨಂತಿ කියලාද ගන්න. මෙහෙම. එතකොට නේව කියන්නේ න ඒවනේ. ඔව් න ඒව කියන්නේ න එකක්. එතකොට මෙහෙම ගන්න. ඒකතෝ එකට න නිසීදಂತಿ ඒව නොහිඳින්නේමය. يعني එකට ඉන්න කැමතිම නැහැ. එකට ඉන්නෙම නැහැ කියලා තමයි කියන්නේ. න තිට්ඨಂತಿ එතන නොසිටින්නේ මේ. එතන අතන නොහිඳින්නේ මේ නේ. නොහිඳින්නේමය. ඊට පස්සේ න තිට්ඨಂತಿ නොසිටින්නේමය.
ඔව් මේ ඒව කියන නිපාතේ එතෙන්ද ගන්න පුළුවන්. න තිත්තන්ති ඒව. නොසිටිත්මය. ආගතා සත්තාරං පුච්ඡanti කතමේ තේ බන්තේ බණ්ඩනකාරකා කොසම්බිකා භික්ෂූති. ඒක මම ගත්තේ මේ ස්වාමීන් වහන්සේ ආගතා පැමිණි භික්ෂූන් වහන්සේලා පැමිණි පිරිස් කියලා ගන්න. මොකද භික්ෂුන් වහන්සේලා පමණක් නෙවෙයි. අත්‍තර මෙතන ගිහි පිරිසක් ඔය වෙනකොට භාග්‍යතුන් වහන්සේ දකින්න විහාරයට එනවා. එතකොට මේ පැමිණි පිරිස් ආගතා ගතා කියලානේ තියෙන සයින්ස්. ආගතා ගතා නෑ ආගතා කියන එක තමයි තියෙන්නේ. ආගතා කියන එක සංදි වෙනවා. පූර්වස්වරේ ලොප් වෙලා ආගතා කියලා. හොඳයි. සත්තාරං ශාස්ත්‍රුන් වහන්සේගෙන් බන්තේ ස්වාමීනි තේ ඒ බණ්ඩනකාරකා කොසම්බිකා බික්කු ඒ කලහකාරී කොසඹෑනුවර බික්කු කතමේ කොහිදයි පුච්ඡanti අසූහ. එතකොට මෙහෙමයි. මෙතන කතමේ ඒතේ කියන එක තමයි මේ කතමේතේ කියලා සංදි වෙලා තියෙන්නේ. එහෙමයි. මම මොකද මේ තේක වෙනම දාලා තියෙන මේක. කතමේ පොතේ තියෙන්නේ. මේකේ තියෙන කතමේ තේ කියලා. හරි. එතකොට මේ ඇත්තටම ශන්න පොතේ අර්ථය දීලා තියෙන්නේ ඒතේ කියන අර්ථය. එතකොට එහෙමනම් පොතේ තියෙන විදිහට නම් කතමේ තේ කියන එක හරි. මෙතන මේ පදේ එකටමයි තියෙන්නේ සංදි වෙලා. එහෙම වුණොත් කතමේ ඒතේ කියලා තමයි සංදිය මෙතන විසන්දි කරලා දක්වලා තියෙන්නේ. එතකොට කතමේ කියන්නේ කවුරුන්ද කියන අර්ථය. එතකොට භන්තේ ස්වාමීනි ඒතේ භණ්ඩනකාරකා කෝසම්බකා භික්ඛු ඒ කලහකාරී වූ කෝසම්බක භික්ෂූන් වහන්සේලා කතමේ කවරහුද කියලා පුච්ඡanti විචාරත් කවුරුන්ද කතමේ තී කියන එක යනවනේ ස්වාමීන් වහන්සේ. අතරින් අර කතමේ තී යනවනේ. ඔව් එතෙන්ද කතමේ ඉති කවරවුන්ද යයි පුච්ඡanti විචාරත් විමසත් ඒ විදිහට ගන්න. සත්තා ඒතේති දස්සේති ශාස්ත්‍රුන් වහන්සේ ඒතේ ඉති අර යයි දස්සේසි පෙන්වූසේක. දස්සේති දක්වයි පෙන්වනසේක. ඔව් පෙන්වයි. එතකොට මෙතන දස්සේති කියලා වර්තමානයෙන් ක්‍රියාවක් දක්වලා තියෙනවා. දස්සේසි කියලා කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ එනේන අය අහනවනේ. මේ එනේන අය අහනකොට අහන අයට පෙන්නනවා අර ඉන්නේ අර අය තමයි කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. ඒ නිසා අර මේක විතරම වගේ වෙන නිසා ඒක වර්තමාන ක්‍රියාවක් විදිහට යොදලා තියෙනවා. අතීත ක්‍රියාවක් නොයොදා. ඒතේ ඉරබස්නාල් තේ මේක තියෙනවා තේ ඒතේච ඒතේ චිරාති ආගතාගතේහි අඟුලියා දස්සිමානා ලජ්ජාය සීසං උක්කිපිත්තුම් අසක්කොන්තා භගවතෝ පාදමූලේ නිපජ්ජිත්වා භගවන්තං කමාපේසුම් මෙත ඔක්තිනික එහෙමද? ඔව් ඒ විදිහටම තමයි තියෙන්නේ. එතකොට අර්ථ ගන්නෙ මේ විදිහට. ඒතේ ඒ කලහකාරී කෝසම්බක භික්ෂූහු තේ කිර මූලු ඒ කියන්නේ මේ අයලු කියලා කියනවා. එතකොට නැවත ඒතේ ඒ කලහකාරී කෝසම්බක භික්ෂූන් වහන්සේලා තේ කිර මේ භික්ෂූන්ලු
යාර අර භාග්‍යවන්තකෙන් අහගෙනනේ දැන් මේ අනිත් අයත් පෙන්නන්නේ අර අරයලු ඒ සාමාන්‍ය උකට නිකන් අර සාමාන්‍ය සමාජයක උනත් අර අපි කියන්නේ කසුකුසුවක් ඇති වෙනවා කියලා අරය තමයි අරයලු අර මේ කලාකාරීත්වයට කියලා මේ ඒ ආපු ඒතේ කියන්නේ ඒතේ කියන්නේ අර කලින් අර්ථය ගන්න ඕනේ ඒතේ දැන් මෙතන කිරා කියලා කිර ඉති කියන එක නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ආගතාතේහි පැමිණි පැමිණි අය විසින් අඟුල්‍යා දස්යමානා ඇඟිල්ල දිගු කොට පෙන්වන කල්හි කියලා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පෙන්වනු ලබන්නා වූ ලජ්ජාය සීසං උක්කිපිතු මෙහෙමයි පෙන්වනු ලබන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලා කියන අර්ථය ගන්නත් පුළුවන් ඒ එකක් ඊට පස්සේ දස්සීමානා කියන පදයට පෙන්වනු ලබන කල්හි කියන අර්ථය දෙන්නටත් පුළුවන් ඒ දෙකම දෙන්නට පුළුවන් දස්සීමානා පෙන්වනු ලබන කල්හි ලජ්ජාය සීසං උක්කිපිතුන් يعني ලැජ්ජාවෙන් හිස එසවීමට අසංකොන්තෝ අසමත් නැත්නම් අසමත් වන්නෝ කියලා කියන්නේ නොහැකි වන්නෝ අසක්කොන්තා හුත්වා අසමත් වන්නාහු වී අසමත් වන්නා වී ඒ කියන්නේ නොහැකි වන්නාහු වී භගවතෝ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල නිපජ්ජිත්වා වැටි නැත්නම් හොවා භගවන්තං කමාපේසුන් භාග්‍යවතුන් වහන්සේ කමා කරගත්ත ස්වාමීන් වහන්සේ අඟුලි කිව්වම අඟුලිද අඟුලිකා එතන විභක්තිය වෙන්නේ කොහොමද? මෙතන නම් මේක වැරදි. මට කියන්නේ මෙතන අඟුලිකා කියලා තියෙන්නේ. අඟුලිකා නෙවෙයි අතට අඟුලියා වෙන්නට ඕනේ. ප්‍රකෘතියෙන් ඔව් ඒක තමයි. අඟුලි තමයි වචනේ. අඟුලි શબ્දය එතකොට ඉත්තිලිංගයි. හරි. ඒ නිසා තමයි අඟුලියා කියලා තියෙන්නේ. එතකොට ඔව් සාකිරදී මම බැලුවා කොහොමද හොයාගෙන බැරිුණා ඒකම නෑ මෙතන අඟුලිකා කියන්නේ මෙතන මේකේ මුද්‍රණ දෝෂයක් තියෙනවා එහෙමයි ඒ ස්වාමීන් වහන්සේ අපේ පොතේත් අඟුලිකා කියලා තියෙන්නේ අඟුලියා කියලා තිබෙන එක තමයි සුදුසු හුඟක් පොත්වල තියෙන එක මම හිතන්නේ අනිත් අයගෙන අඟුලියා කියලා තියෙන්නේ ඔව් ඒක ඒ කියන්නේ ඇඟිල්ල කර්ණ කොටගෙන කියන අර්ථයෙන් තමයි එන්නේ මේ යෙදෙන්නේ. සත්තා බාරියං වෝ භික්කවේ කතං තුම්හේ නාම මාදිසස්ස බුද්දස්ස සම්තිකේ පබ්බජිත්වා මයි සාමංගින් කරොන්තේ මම වචනං න කරිත්ත සත්තා ශාස්ත්‍රුන් වහන්සේ භික්කවේ මහණෙනි වෝ නුබලා විසින් බාරියං බරපතල වරදක් කියලා බරපතල වූ දෙයක් නැතිනම් බරපතල වරදක් කතං කලේ කරන ලද්දේය තුම්හේ නුබලා නම් මාදිසස්ස මාවැනි බුද්දස්ස බුදු කෙනෙකුගේ සන්තිකේ සමීපේ නැත්නම් වෙත පබ්බජිත්වා පැවිදි වී මයි සාමග්ගෙන් කරොන්තේ මවිසින් කියලා මයි කියලා කිව්වම ස්වාමීන් වහන්සේ කර සත්ත්වමී එන්නේ ඔව් එතකොට මයි කරොන්තේ මේක එතකොට ලක්ෂණාර්ථය සත්‍යමයි මයි කරොන්තේ කියන මයි මා සාමග්ගින් කරොන්තේ සමගි කරන කල්හි
මයි සාමග්ගින් කරන්තේ කරන විට කිව්වොත් වැරදිද ස්වාමීන් වහන්සේ? කරන විට කියලාත් ගන්න පුළුවන්. කරන කල්හි කරන විට ඒ දෙකම නිකන් අර එකම වචනේ වෙනස උනාට ඒ කරන කාලයේ කියන අර්ථයෙන් වගේ නේදෙන්නේ. ඒ පහුගිය අතීත දෙයක් නිසා මම කිව්වේ කරන. ඔව් නෑ මේ මෙතන ඇත්තට ඒ කරන අපි සාමාන්‍ය සිංහලෙන් කරන්නේ කියද්දි කරනකොට කරද්දි වගේ අර්ථයකින් කියවෙන්නේ. එහෙම. මා සමගි කරන කල්හි මම වචනම් මාගේ අවවාද න කරිත්ත නොකරෙහු නොකලාහුය කියලා අතීත අර්ථයට ගන්න. කරිත්ත කියන්නේ නොකලාහුය කියන ස්වාමීන් වහන්සේ නොපිළිගත්තාද කියන්නේ. එතන ඇත්තටම මේ අවවාදයේ කරා කියන එක අවවාදයේ කරා කියන්නේ වචනේ නොකලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්වනේ සමගි වෙන්න කියලා. එතකොට ඒ සමගි වෙන්න කියන අවවාදයට අනුව සමගි උනේ නැහැ. ඒ නිසා තමයි වචනේ මගේ කීම නොකලා. මගේ කීම කලේ නැහැ කියලා කියන්නේ ඒ නිසා. එහෙමයි. ස්වාමීන් වහන්සේ අවසර එතන අර හි එකේ අර්ථයයි මාදිස්ස කියන එක සංදි වෙලා තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙනවා ස්වාමීන් වහන්සේ. කොතනද? මෙතන හි කියන එක නිපාතයේ ඉදිරියට මේ මම හිතන්නේ පොත්වල හි කියලා නිපාතයක් තියෙනවා. තුම්හේ හි කියලා තියෙනවා. තුම්හේ. එතකොට මෙතන හි කියන නිපාතයේ ඉදිරියට ගන්න පුළුවන්. එතකොට සත්‍යයක් මේ කියන අර්ථයෙන් තමයි එතන අර්ථ දෙන්නේ. මාදිසස්ස කියන්නේ මාදිස කියන පදේ චක්ති විභක්තිය. හොඳයි ස්වාමී. මා අපි සාමාන්‍ය කියන්නේ මං වගේ මෙතන අර්ථයෙන් ගත්තොත් එහෙම මං වගේ මා බඳු බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ පැවිදි වෙනවා කියලා කියන්නේ. එතකොට ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් භාවයත් එක්ක තමයි මේ කතාව කියවෙන්නේ. පුරාණක පණ්ඩිතාපි වජ්ජප්පත්තානං මාතුපිතුන්නං ඕවදං සුත්වා තේසු ජීවිතා වරපිය මානේ සූපි තං අනතික්කමිත්වා පච්චා ද්වි රට්ටේසු රජ්ජං කාරයින්සූති වත්වා පුනදේව කොසම්බික ජාතකං කතෙත්වා පෞරාණක පණ්ඩිතාපි පුරාණ පණ්ඩිතයෝද වජ්ජපත්තානං මරණයට නියම වූ මාතා පිතුන්නං මව්පියන්ගේ ඕවාදං අවවාද සුත්වා අසා තේසු ජීවිතා වෝරෝපියමානේසු කියලා නෙන්නේ. එතකොට ඇත්තට මේක ලක්ෂණාර්ථයේ සත්‍යමයි. ඔවුන් මරා දමන කල්හිදු කියලා තමයි අපිට අර්ථ ගන්නට වෙන්නේ. ඔවුන් මරා දමන කල්. එහෙම නැත්නම් ඔවුන් ඝාතනය කරන කල්හිදු තන් කියන එක ස්වාමීන් වහන්සේ ඒ අවවාද කියලා මම ගත්තේ මොකද? ඔව් එතකොට තන් ඕවාදයි. ඒ අවවාදයේ ඒ අවවාද අනතික්කමිත්වා නොයික්මවා පච්චා පසුව ද්විසු රට්ටේසු රටවල් දෙකෙහිම සූ කියනකොට සත්‍යමය කියනකොට සත්‍යමය රටවල් දෙකෙහි රජ්ජං කාරයින් සූති රාජ්‍ය කලහ යයි වත්වා කියා පුනදේව කියලා කියන ස්වාමීන් වහන්සේ මේ පුන ඒව කියනකොට දකාරයක් එතෙන්ට ආගම වෙලා තියෙනවා සංධියේදී. පුන ඒව නැවතම ඒ කියන්නේ නැවතත් කොසම්බික ජාතකං කතෙත්වා කොසම්බික ජාතකය කතෙත්වා වදාරා
එවං භික්කවේ දීගාව කුමාරෝ මාතාපිතුසු ජීවිතා වරෝපිය මානේසුපි වෝරෝපිය මානේසුපි තේසං ඕවාදං අනතික්කමිත්වා පච්චා බ්‍රහ්මදත්තස්ස දීතරං ලබිත්වා බීසු කාසිකෝසල රට්ටේසු රජ්ජං කරේසි තුම්මේහි පන මම වචනං අකරොන්තේහි බාරියං කතන්ති වත්වා ඉමං ගාතං ආහ එවං භික්කවේ මහණෙනි එවං මෙසේ දීගාවු කුමාරතෙම මාතා පිතුසු ජීවිතා වෝරෝප්‍යමානේසුපි මව්පියන්ගේ ජීවිත මව්පියන් ඝාතනය කරනු ලබන කල්හිදු මාෆියන් ඝාතනය කරන කල්හිදු තේසං ඕවාදං ඔවුන්ගේ අවවාද අනතික්කමිත්වා නොඉක්මවා පච්චා පසුව බ්‍රහ්මදත්තස්ස රජුගේ දීතරං දියණිය ලබිත්වා ලැබ වීසු කාසි කෝසල රට්ටේසු කසී කෝසල රටවල් දෙකෙහි රජ්ජං කරේසි රාජ්‍ය කරවීය මෙතන කීයක ඉස්සරහට ගන්නවනේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකාන්තයෙන්ම කියලා ගන්න පුළුවන් ස්වාමීන් කොතනද දැන් මෙතන තුම්මෙහි කියනකොට නම් නුඹලා විසින් ඔව් පන මම වචන මාගේ වචන අකරොත්තේ හි කියලා එතන තියෙන එකක් අකරොන්තේහි නෑ එතනත් මේ තුම්හෙහි අකරොන්තේහි කියන ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවා. එතකොට මම නුඹලා විසින් අකරොන්තේහි තුම්හෙහි. ඔව්. නුඹලා විසින් පන මම වචන මාගේ වචන අකරන්තේහි නොකරන්නා වූ එතකොට මෙහෙම නොකරන්නා වූ මම වචනං අකරොන්තේහි තුම්හෙහි පන මාගේ අවවාදේ නොකරන්නා වූ නුඹලා විසින් වනාහි නුඹලා ඇත්තට මෙතන පන කියන අර්ථය කියන්නේ නුඹලා නම් කියන අර්ථයෙන් ගන්න. දැන් කාසිකෝස අර දීගාව කුමාරයා අවවාදේ පිළිගත්තා. නමුත් මේ විචුණාතල අවවාදේ පිළිගත්තේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ මම වචනං අකරොන්තේහි තුම්හෙහි පන මාගේ වචනේ නැත්නම් මාගේ අවවාදය නොකරන්නා වූ නුඹලා නම් භාර්යයන් බරපතල වරද කතං කරන ලද්දේය වත්වා ඉමං ගාතං ආහ පරේච න විජනන්ති මයමෙත්ත යමාමසේ යේච තත්ත විජානන්ති තතෝ සම්මන්ති මේදගාති තත්ත මේ ගාථාවෙහි පරේ ඉති පරේ යනු නැත්නම් පරේ යන පදය පණ්ඩිතේ ඨපෙත්වා පණ්ඩිතයන් හැරතියා කියන්නේ පණ්ඩිතයන් කියන්නේ නුවණැත්තන් හැරතියා තතෝ අඤ්ඤේ ඒ නුවණැත්තන්ගෙන් අන්‍ය වූ භණ්ඩනකාරක දබර කරන්නා වූ විච්චු නැත්නම් දබර කරන්නා වූ තිරිස පරේ නම් වෙයි. එතකොට මෙතන පරේ කියන පදය අපි අර්ථ දැනගත්තා. ඒකට පරේ කියලා කියන්නේ මේ නුවණක්කාරයෝ නෙවෙයි මේ කාලකෝලාල කරන අනිත් අයට තමයි කියන්නේ පරේ කියලා. එතකොට තේ තත්ත සංගමජ්ජේ කෝලහලං කරොන්ත මයං යමාමසේ උපරමාම විනස්සාම සතතං සමිතං මච්ච සම්තිකං ගච්ඡාමාති න විජානಂತಿ. එතකොට තේ ඒ මේ අනුවන
කලහකාරී පිරිස සංගමච්ච තත්ත සංගමජ්ජේ එහි සංඝයා මධ්‍යයෙහි කෝලහලං කරොන්තා කෝලහල කරනසේ මයං අපි යමාමසේ මෙතන ඇත්තටම ක්‍රියාව යමාම කියන එක තමයි ක්‍රියාව සේ කියන්නේ නිපාතයක් යමාම කියන එකේ අර්ථයම තමයි ඇත්තටම විනාශ වන්නෙමු කියලා. එතකොට අපි විනාශ වෙන අපි නැත්තට නැතිලා යනවා කියන එක තමයි මෙතන ඇත්තටම අර්ථය. එතකොට විනාශ වෙනවා කියන්නේ කොහොම විනාශ වීමක්ද කියන්නේ? උපරමාම විනාශ වෙනවා කියන අර්ථය. ඒක ස්වාමීන් වහන්සේ කියනකොට වෙන්නේ විනාශ වන්නේ උපරමාම දෙක කොහොමද ගැලපෙන්නේ? එතකොට මෙතන යමාම කියන පදයේ අර්ථය විග්‍රහ කරන්න අර්ථය පැහැදිලි කරන්නම තමයි උපරමාම කියලා. ඒක වෙන පర్యాయ වචනයකින් කියනවා. උපරමාම ඊට පස්සේ නැසෙමු විනාශෙමු උපරමාම නැසෙමු නැත්නම් වෙනසෙමු කියන අර්ථය. ඊට පස්සේ විනාශාම විනාශ වෙමු සතතං කියලා කියන්නේ නිරන්තරයෙන්. ඔව් නිරන්තරයෙන්. සතතං කියන්නේ නිරන්තරයෙන් කියන එකේ මෙතන අර්ථය එහෙම නොනවතී කියන අර්ථය. අපි නොනවතීම සමිතං කියන්නේ ඒත් නිරන්තරයෙන්ම තමයි සමහරවිට තියෙන්නේ. ඒකනේ. ඩික්ෂනරි තිබෙන්නේ. ඔව් එතකොට සමිත කියන්නේ නිරන්තරයෙන් සමිතං කියන්නේ නිරන්තරයෙන්. ඒකට ඒකත් ක්‍රියා විශේෂණ. එතකොට හුඟක් වෙලාවට මේ වගේ එකම අර්ථයේ තියෙන ක්‍රියා යම් පදයන් දෙකක් එකම අර්ථයේ තියෙන යම් පදයන් දෙකක් මේ වගේ තැන්වල එක තැනක යොදලා තියෙනකොට මෙවැනි තැන්වලදී අපි ඒකට කියනවා දල්හීකරණයක් කරලා තියෙනවා කියලා. يعني සතතං කියන පදයෙන් කියන්නේ නිරන්තරයෙන් කියන පදේ අර්ථය සමිතං කියන පදයෙන් කියන්නේ නිරන්තරයෙන්. ඒකට නිරන්තරයෙන් කියලා අර්ථ දෙකක් කියනවා කියන්නේ ඇත්තටම මෙතන කරලා තියෙන්නේ නිරන්තරයෙන් කියන එක දල්හීකරණය කරලා තියෙනවා. يعني දැඩි කරලා තියෙනවා. මේ කොහෙවත් නතර වීමක්වත් මේ විවේකයක්වත් නැහැ. ආය නිරන්තරයෙන්ම උදේ ආය මේ මොහොතේ අපි නැහැ. මේ මොහොතේ විතරක් නෙවෙයි ඊළඟ මොහොතේ හැම මොහොතකම අඛණ්ඩව කියන අර්ථයෙන් තමයි මේ කියන්නේ. අඛණ්ඩව. ඔව් නිරන්තරයෙන් මොකක්ද වෙන්නේ? මත්තු සම්තිකන් ගච්ඡා. මේ මරණයේ සමීපයට යනවා අඛණ්ඩව. ඒක කිසිම වෙලාවක මේ අපි මේ දැන් ටිකක් නතර වෙලා ඉන්නේ කියලා අපිට කියන්න මොහොතක් නැහැ. නිරන්තරයෙන්ම යනවා මරණයේ සමීපයට. ඉතින් ස්වාමීන් වහන්සේ මයං කියන එක දැන් අර මොයකේ උපරමාම විනාශාම කියන එක පැහැදිලි අර ඒතොර යමා මාම කියලා ඒ වගේ වචනයකද යමා මාසේ කියලා ආවේ ස්වාමීන් වහන්සේ. යමා මාසේ කියන්නේ යමාම කියන්නේ ක්‍රියාව. මයං යමාම කලින් දෙකෙන් උපරමාම විනාශාම කියලා තියෙන මයං එක්ක ඒක පැහැදිලි. ඔව්. ඒතොර අර යමා මාසේ කියලා තමයි වෙනස් වුනේ ස්වාමීන් වහන්සේ. වෙනසක් නැහැ. ඒක තමයි මම කලින් කිව්වේ. යමාම කියන්නේ ක්‍රියාව. සේ කියන්නේ නිපාත පදයක් විතරයි. ඕකට කියනවා මේ පොත කියන්නේ මේ සේති නිපාත මත්තන් කියලා තමයි පොත්වල කියන්නේ. يعني සේ කියන්නේ නිපාත පදයක් විතරයි. ඒකෙන් අර්ථයක් ගන්නෙ නැහැ. යමාම කියන එක තමයි ක්‍රියාව. එතකොට සල්පතං සමිතං අකණ්ඩව නිරන්තරයෙන් මච්ච සම්තිකං ගච්ඡාම ඉති මරණයේ සමීපයට යන්නෙමු යයි න විජානන්ති. ඒ අය දන්නේ නැහැ. ඒ අය සංඝයා මැද්දේ නිරන්තරයෙන්ම හැම වෙලාවෙම කෝලාහල කර කර ඉන්නවා. මේක සංඝයා මැද්දේ පමණක් නෙවෙයි. කොහේ වුණත් සාමාන්‍ය සමාජයේ වුණත් ඒ කාගේ හරි එක්කෙනෙක් ප්‍රශ්නයක් දාගත්තේ නැත්නම් ඇඟට උණ වගේ ඉන්න පිරිස ඉන්නවනේ. කෑවේ නැහැ වගේ. ඒ අය ගැන තමයි කියන්නේ. ඔය ඉතින් කාට හරි මොකක් හරි අනුමතරන ඔරවල බලලා හරි ප්‍රඥාවක් දාගෙන ඉතින් ජයග්‍රහලා ඉන්නවා. දන්නේ නැහැ ඉතින් අපි මේ නිරන්තරයෙන්ම අපි මේ වෙනසීමකට යන්නේ. අපි මේ දියුණුවක් නෙවෙයි ජීවිතේ ඇත්තම ජීවිතේ දියුණුවක් නෙවෙයි මේ යන්නේ. අපි තප්පරෙන් තප්පරේ මොහොතෙන් මොහොත මරණයට සමීප වෙනවා.
අපි හිතාගෙන ඉන්නවා ඒක දිනුවක් කියලා. ඉතින් ඒක නජාන විජානන්ති එයා දන්නේ නැහැ. එතකොට යේච තත්ත විජානන්ති. ඒක මෙතන කියනවනේ යේච තත්ත විජානන්ති කියලා. එතකොට ඒකේ අර්ථය යේච තත්ත විජානන්ති ඉති. යේච තත්ත විජානන්ති යනු යේ තත්ත පණ්ඩිතා. එතකොට යේ තත්ත ඒ සංඝයා මැදයේහි යේ පණ්ඩිතා යම් පණ්ඩිතයෝ පිරිසක් යම් නුවණැත්තන් පිරිසක් මයං මච්චසන්තිකං ගච්ඡාම ඉති. මයං අප මච්චසන්තිකං මරණේ සමීපයට ගච්ඡාම ඉති. යමු යයි විජානන්ති දනිත්. යම් පිරිසක් දන්නවා පඬිතුයෝ නුවණක්කාරයෝ දන්නවා මේ අපි මේ නිරන්තරයෙන්ම අඛණ්ඩව මේ මරණය සමීපයට තමයි මේ ගමන් කරමින් ඉන්නේ කියන එක දන්නවා. එතකොට තතෝ සම්මන්ති මේදගාති එවං හි තේ ඥානන්තා යෝනිසෝ මනසිකාරං උප්පාදෙත්වා මේදගාන කලහාන රූප සමාය පටිපජ්ජಂತಿ. එතකොට තතෝ සම්මන්ති මේදගා ඉති. තතෝ සම්මන්ති මේදගා යනු එවං මෙසේ. එතකොට මෙතන හි කියන නිපාතයක් තියෙනවා. එතකොට ඒ හි කියන නිපාතයට අර්ථ ලබා දෙනවා. හි කියන එකට මෙතන අර්ථ ලබා දීලා තියෙන ඇතරම ඒ පිරිස අන්‍ය වූ ඒ කියන්නේ ඒ නුවණක්කාර පිරිස කියන අර්ථයට තමයි මෙතන හි කියන නිපාතයේ සමීප වෙන්නේ. නමුත් එතෙන්ද අර්ථ නොදී අතාරින්න පුළුවන් කටයුතුවක් නැහැ. ඒවන් මෙසේ තේ ඥානන්තා තේ අපි මරණය සමීපයට යනවා යයි දන්නා වූ ඒ පිරිස යෝනිසෝ මනසිකාරං උප්පාදෙත්වා. යෝනිසෝ මනසිකාරය උපදවාගෙන ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම උපදවාගෙන මේදගාන ඒ කියන්නේ මේදගාන කියන්නේ කලහානන් කියන එකට පర్యాయ වචනයක්. ඒ කියන්නේ රණ්ඩු දබරයන්ගේ රූප සමාය සංසිඳීම පිණිස පටිපජ්ජಂತಿ පිළිපදිත්. කියන්නේ සංසිඳීම පිණිස ඒ කටයුතු සම්පාදනය කරනවා. අත නේසං තාය පටිපත්තිය තේ මේදගා සම්මන්තිති. අත ඉක්බිති තේසං ඔවුනගේ ඒ කියන්නේ ඒ අපි මරණයට යනවා කියලා දන්නා වූ නුවණැත්තන්ගේ තාය පටිපත්තිය ඒ කලහය සංසිඳ වීම පිණිස ඒ ඇති කරගත්තා වූ ප්‍රතිපත්තිය හේතුවෙන් ඒ පිළිපැදීම හේතුවෙන් තේ මේදගා ඒ කලහයන් සම්මන්ති සංසිඳෙත් කියලා එක අර්ථයක් ලබා දෙනවා මේ ගාථාවට. ඒකට මෙතනින් ඒ එක අර්ථයක් ඉවරයි. ඒකට මේ ගාථාවට ක්‍රම දෙකකට අර්ථ ලබා දෙන්න පුළුවන්. එතකොට මේ එක ක්‍රමයකට අර්ථ ලබා දීලා ඉවරයි මෙතනින්. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය කියනවා. අතවා පරේචාති පුබ්බේ මයා මා භික්ඛවේ භණ්ඩනන්ති ආදීනි වත්තා ඕවදීමානාපි මම ඕවාදස්ස අපටි ගානේ අතික්කමනේන අමාමකා පරේනාම කියන. එතකොට අතවා එසේ නැතහොත් පරේචයිති පරේච යනු උබ්බේ පෙර මයා මා විසින්. එතකොට මා විසින් කියලා කියන්නේ මෙතන එතකොට බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ විසින් භික්ඛවේ මහණෙනි භණ්ඩන කලහ නැත්නම් දබරයන් මා අකත්ත. එතකොට මෙතන ක්‍රියාව දාගන්න. මා අකත්ත නකරව යයි මා අකත්ත ඉති ආදීනි වත්තා නකරව යයි ආදිය කියා ඕවදිය මානා අපි
අවවාද කරනු ලබන කල්හිදු මම ඕවාදස්ස අපටි ගහනේ මාගේ අවවාදයාගේ නොපිළිගැනීම කරන කොටගෙන අතික්‍රමණය ඉක්මවීමෙන් ඒ කියන්නේ අවවාදය ඉක්මවීමෙන් අමාමක මෙතන අමාමක කියලා කියන්නේ මාමක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව මමායනේ සලකනවා ඒ කියන්නේ මාගේ කියන සලකනවා. එතකොට අමාමක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට එහෙම ගරුත්වයක් නැහැ. මාගේ බුදුරජාණන් වහන්සේ කියලා ගරුත්වයකින් සලකන්නේ. ඒකයි මෙතන අමාමකා කියන්නේ. ඒකට ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ ඉක්මවීමෙන් අමාමකා. බුදුරජාණන් වහන්සේ මමත්වයෙන් නොසලකා හැරියා වූ අය පරේ නාම පරේ කියලා හඳුන්වලා තියෙනවා. පරේ නම් වේ. මයන් අපි චන්දාදි වශයෙන් මිච්ඡාගාහං ගහෙත්වා එත්ත සංගමජ්ජේ යමාමසි බණ්ඩනාදීනං බුද්ධිය වායමාමාති න විදානත්. එතකොට කියනවා මයන් අපි චන්දාදි වශයෙන්. එතකොට ඡන්දය කියන්නේ කැමැත්ත. එතකොට මෙතන ඡන්දය කියනකොට ඒ කැමැත්ත නිසාවෙන් කියලා කියන්නේ. කැමැත්ත නිසාවෙන් කියන්නේ කොහොමද? මේ කතාවේ හැටියට කිව්වොත් එහෙම අර සූත්‍රාන්තික පිරිසයි විනයදර පිරිසයි කියලා දෙපිරිසක් හිටියන්නේ. එතකොට එතන සූත්‍රාන්තික පිරිස තමන්ගේ ගුරුවරයාට කැමැති. විනයදර පිරිස එතන තමන්ගේ විනයදර ගුරුවරයාට කැමැති. ඒ නිසා ඒ කැමැත්ත නිසා තමන්ගේ ගුරුවරයාට තියෙන කැමැත්ත නිසා මිච්ඡා ගාහං ගහෙත්තා. මිත්‍යා ග්‍රහණයක් අරගෙන. ඒ කියන්නේ වැරදි ගැනීමක්. වැටහීම. ඔව් වැරදි වැටහීමක් අරගෙන ඇයි මේ වැරදි වැටහීම ගත්තේ? එතකොට තමන්ගේ ගුරුවරයාට තියෙන කැමැත්ත නිසා. සමහර විට දන්නවා වෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ ගුරුවරයාට කැමති නිසා ඒක අතාරින්න කැමති නැහැ. ඒ වගේ අවස්ථාවලුත් තියෙනවා. එතකොට ඒ වගේ ඒ වැරදි වැටහීමක් අරගෙන එක්ක සංගමයි. මේ සංඝයා මැද යමාමසේ ඒ කියන්නේ විනාශ වෙනවා කියන අර්ථය. මෙතන යමාමසේ කියලා කියන්නේ මෙතන අර්ථයෙන් කලහයන්ට උත්සාහ කරනවා. ඒ කියන්නේ කලහ කරනවා. සංගමජ්ජේ යමාමසේ කියනකොට යමාම කලහ කරමු. එහෙම නැත්නම් බණ්ඩනාදීන බුද්ධිය වායමාම ඉති. කලහ කිරීම ආදීන්ගේ වෘද්ධිය පිණිස ඒ කියන්නේ වැඩිවීම පිණිස වායමාම ඉති. වෑයම් කරන්නෙමු යයි න විජානන් නොදනි. එතකොට මෙතන අර්ථ කියන්නේ මේ විදිහට. මෙතන යමාමසේ කියන එකට අර්ථ දෙන්නේ මේ සංඝයා මැද කලහ කරනවා කියන එකව දන්නේ නැහැ කියන අර්ථය. ඊට පස්සේ ඉදානිපන යෝනිසෝ පච්චවේක්කමාන තත්ත තුම්හාකං අන්තරේ යේච පණ්ඩිත පුරිසා සබ්බේ මයං චන්දාදි වශයෙන් වායමන්තා අයෝනිසෝ පටිපන්නාති විජානන්ති. එතකොට ඉදානි දැන් වනාහි. එතකොට ඒ කලින් මේ වෙනකොට තේරුම් ගන්න ඉන්නවා කියන්නේ. දැන් යෝනිසෝ පච්චවේක්කමාන නුවණින් ප්‍රතිවේක්ෂා කරනු ලබන්නෝ තත්ත ඒ සංඝයා අතර තුම්හාකං අන්තරේ. ඒ කියන්නේ ඔබලා අතර කියන්නේ කලහ කරගත්තා වූ පිරිස අතර යේ පණ්ඩිත පුරිසා යම් පණ්ඩිත පුරුෂෝ වෙත් යේච පණ්ඩිත පුරිසා කියන්නේ යම් පණ්ඩිතයෝ පිරිසක් වේද නොනැති පිරිසක් වේද ඒ පිරිස උබ්බේ පෙර මයන් අපි ඡන්දාදි වශයෙන් වායමන්තා ඡන්දේ කියන්නේ කැමැත්තෙන් කියන්නේ කැමැත්ත කියන්නේ අර කලින් කිව්ව විදිහට Tamanගේ ගුරුවරයන්ට තියෙන කැමැත්ත ආදී වශයෙන් වායමන්තා වෑයම් කරන්නෝ
වෑයම් කරන්නා වූ එතකොට වායමන්තා හුත්තා වෑයම් කරන්නා වී අයෝනිසෝ පටිපන්නා ඉති කියන්නේ නුනුවණින් පිළිපදින ලද්දේ යයි. ඒ කියන්නේ නුවණ මෙහෙවා ක්‍රියා කළේ නැහැ කියලා. ජානන්ති විජානන්ති දන්නවා. තතෝ තේසං සම්තිකා තේ පණ්ඩිත පුරුෂේ නිස්සාය ඉමේ දානි කලහ සංඛාතා මේධකා සම්මන්තිති අයමෙත්ත අත්තෝති. එතකොට තතෝ ඒ දැනීම නිසාවෙන් එසේ දැනගත් නිසාවෙන් තේසං සම්තිකා ඔවුන්ගේ සමීපයේ තේ පණ්ඩිත පුරුෂේ නිස්සාය ඒ නොනැති පුරුෂයන් නිසා දානි දැන් මේ කලහ සංඛාතා මේදක මේ කලහ සංඛ්‍යාත වූ මේදක කියන්නේ රණ්ඩු දබරයන් සම්මන්ති ඉති සංසිදෙත් යයි එත් මේ ගාථාවේලා අයං අත්තෝ මේ අර්ථය නැතිනම් මේ තේරුම කියලා කියන. එතකොට මෙතෙන්න අපි අවසානයේ පදයක් දාගන්නවා ක්‍රියාවක් විදිහට අයං අත්තෝ දත්තබ්බෝ කියලා. මේ අර්ථය නැත්නම් මේ තේරුම දත යුතුය. ගාථා පරියෝසානේ සම්පත්ත භික්ඛු සෝතාපට්ටි පලාදීසු පතිට්ඨ හිංසෝති. ගාථා පරියෝසානේ ගාථාව අවසානයේ සම්පත්ත භික්ඛු එතන සම්ප්‍රාප්තව සිටි භික්ෂුන් වහන්සේලා සෝතාපට්ටි ඵල ආදීසු සෝතාපට්න ඵල ආදීන්හි පතිට්ඨ හිංසු විහිටි සේක. මේ ගාථාවට අපිට අර්ථ දෙන්න පුළුවන් දැන් අර්ථ දැනගෙන. එතකොට පරේච්ච ඒ කියන්නේ නොවනත්තන් නොවන පිරිස. කියන්නේ භණ්ඩනකාරී වූ පිරිස, කලහකාරී වූ පිරිස. එත් මෙහි මයන් අපි යමාම ඉති කියලා අපි මෙතන දා ගන්නවා. යමාම ඉති. ඒ කියන්නේ අපි විනාශ වන්නෙමු නැත්නම් අපි මරණයේ සමීපයට යන්නේ යයි න විජානන්ති නොදනි. ඊට පස්සේ ච එසේම නැත්නම් එසේ නමුදු තත් මෙහිලා යේ යම් ප්‍රඥාවන්තයින් පිරිසක් විජානන්ති දැනගනිත්ද. එතකොට මොකක්ද දැනගන්නේ? අපි මරණයේ සමීපයට යන්නේ මුයයි විජානන්ති දැනගනිත්ද. තතෝ ඒ දැන ගැනීම හේතුවෙන් එසේ දැන ගැනීම කරන කොටගෙන මේධගා මේ කලහයන් සම්බන්ධි සමතයකටපත් වෙත්. නැත්නම් සංසිඳෙත් කියලා අපිට කෙටියෙන් මේ ගාථාවට අර්ථ දෙන්න පුළුවන් දල වශයෙන්. එතකොට දැන් පහළ අර්ථයන් දන්න නිසා පහළ සම්පූර්ණ අර්ථයන් දන්න නිසා ඒ පදයන්ට ඒ අර්ථ ලබා දීලා දීර්ඝ වශයෙන් විස්තරාර්ථය ලබා දෙන්න මම හිතනවා හැමෝටම පුළුවන් ඇති කියලා.